25 වෙනි පාඩම බහුඅස්වර කෝණ. බහුඅස්වර කෝණ. අපි මතක් කරගමු මුලින්ම බහුඅස්වරයක් කිව්වේ කාටද කියලා. බහුඅස්වරයක් කියලා කිව්වා සරල රේඛා වලින් සෑදුන සංවෘත තල රූපයකට කිව්වා බහුඅස්වරයක් කියලා. බහුඅස්වරයක් කියලා කිව්වේ සරල රේඛා විතරයි තියෙන්න ඕනේ. සංවෘත තල රූපයක් තලයක සමතල තලයක අදින රූපයකට කිව්වා බහුඅස්වරයක් කියලා. එතකොට දැන් මෙයා බහුඅස්වරයක් වෙන්නේ නැහැ. හේතුව මෙයාගේ වක්‍ර රේඛාවක් තියෙනවා. ඒ හින්දා බහුඅස්වරයක් වෙන්නේ නැහැ. මෙයා බහුඅස්වරයක් වෙන්නේ නැහැ. ඒකට හේතුව මෙයාගේ සංවෘත රූපයක් නෙවෙයි. ඒ හින්දා බහුඅස්වරයක් නෙවෙයි. බහුඅස්වර නොවන අවස්ථා දෙකකුත් තව අපි මෙන්න මෙහෙම කලින් කතා කරලා තියෙන අටවසේදී. මෙයා බහුඅස්වරයක් වෙන්නේ නැහැ. හේතුව මේ රේඛා කැපිලා තියෙනවා. එහෙමයි බහුඅස්වර කියලා කියන්නේ නැහැ. තව මෙහෙම එක්කෙනෙක් බහුඅස්වරයක් වෙන්නේ නැහැ. රේඛාවක් මත තවත් රේඛා හම්බ වෙන්න විදිහක් නැහැ. එහෙම හම්බ වෙලා තියෙනවා නම් මෙහෙම වෙලා තියෙනවා නම් එයත් බහුඅස්වරයක් වෙන්නේ නැහැ. ඊට පස්සේ අපිට හම්බ වෙනවා බහුඅස්වර වර්ග. අපි බහුඅස්වර වලට නම් දුන්නා. ඒ නම් දුන්නේ ඒ අයගේ තියෙන පාද ගානත් එක්ක. යම්කිසි බහුඅස්වරයක මේ හැදිච්ච සරල රේඛා වලට කිව්වා පාද කියලා. මෙයාට තියෙනවා පාද තුනක් තියෙන හින්දා එයාට කිව්වා ත්‍රිකෝණය කියලා. ඊට පස්සේ හම්බුනේ මෙයා එයාට තියෙනවා පාද 7ක්. ඒ හින්දා එයාට කිව්වා චතුරස්‍රය කියලා. ඊගාව එක්කෙනා පාද 5ක් තියෙන එක්කෙනා එයාට කිව්වා පංචාස්‍රය කියලා. ඊට පස්සේ පාද 6ක් ෂඩාස්‍රය සප්තාස්‍රය ඔහොම පාද 100ක් 1000ක් වුණත් තියෙන බහුඅස්වර තියෙන්න පුළුවන්. මේ පරණ දේවල් ටික මතක් කරන්නේ. ඊට පස්සේ මේ ලැබෙන බහුඅස්වර අපි වෙන් කළා ගොඩවල් දෙකකට. ඒ තමයි උත්තර බහුඅස්වරයි අවතල බහුඅස්වරයි. මේ තියෙන උත්තර බහුඅස්වරය. මෙන්නම අදින අවතල බහුඅස්වරය. මේ උත්තර බහුඅස්වරයක අපි මොන තැන ලක්ෂ දෙකක් අරගෙන යා කරත් මොන කිසිම තැනක ලක්ෂ දෙකක් අරගෙන යා කරත් එයා කොයි වෙලේවත් බහුඅස්වරයෙන් එළියට යන්නේ නැහැ. හැබැයි අවතල බහුඅස්වර වෙන වැඩක් තියෙනවා. යම් ලක්ෂ දෙකක් තියෙන්න පුළුවන් අරගෙන යා කරාම එයා බහුඅස්වරයෙන් එළියට යනවා. එහෙමයි කිව්වා අවතල බහුඅස්වරයක් කියලා. උත්තර බහුඅස්වරයේ කිසිම තැනක ලක්ෂ දෙකක් අරගෙන යා කරාම එයා බහුඅස්වරයෙන් එළියට යන්නේ නැහැ. හැබැයි අවතල බහුඅස්වරයක මේකෙත් එළියට යන්න නැති ලක්ෂ තියෙනවා. හැබැයි යම් ලක්ෂ දෙකක් හරි අපිට හොයාගන්න පුළුවන්. යා කරපු ගමන් එයා බහුඅස්වරයෙන් එළියට යනවා. තව ඉතින් අපි මතක තියාගත්තා මේ ඇතුලේ පරාවර්ත කෝණ තියෙනවා කියලා. අවතල බහුඅස්වරයක තියෙන ඇතුලේ පරාවර්ත කෝණය. හැබැයි උත්තර බහුඅස්වර පරාවර්ත කෝණ නැහැ. ඊට පස්සේ අපි තව මේ අය ගැන කතා කරලා තියෙනවා. ඒ තමයි ඔන්න මෙයා ගැන ටිකක් වැඩිපුර කතා කරා. ත්‍රිකෝණ සම්බන්ධයෙන්. ත්‍රිකෝණයක පාද අනුව මේ අය වර්ග කළා සමපාද සමද්විපාද විෂම පාද ත්‍රිකෝණ කියලා. කෝණ අනුවත් මෙයා නම් කළා සුළු කෝණී ත්‍රිකෝණ, ඍජු කෝණී ත්‍රිකෝණ, මහා කෝණී ත්‍රිකෝණ කියලා. ඊට පස්සේ චතුරස්‍ර ගැනත් ඉගෙන ගත්තා. විශේෂ චතුරස්‍ර 5ක් හම්බුණා. සමචතුරස්‍රය, ඍජු කෝණාස්‍රය, ත්‍රිපීසියම, සමාන්තරාස්‍රය, රොම්බසය කියන 5 දෙනා ගැන ඉගෙන ගත්තා. ඊට පස්සේ මෙන්න මේ දෙන්න ගැන තව වැඩිපුර ඉගෙන ගත්තා. ඒකද කිව්වා ත්‍රිකෝණයක අභ්‍යන්තර කෝණවල එකතුව හෙව්වා. ත්‍රිකෝණයක මේ අභ්‍යන්තර කෝණ තුනේ එකතුව අංශක 180ක් වුණා. ඕනෑම ත්‍රිකෝණයක අභ්‍යන්තර කෝණ තුනේ එකතුව අංශක 180යි. ඊට පස්සේ හම්බුණා ඕනෑම චතුරස්‍රයක අභ්‍යන්තර කෝණ 7 එකතුව 360යි. ඊට පස්සේ බාහිර කෝණ ගැනත් මේ දෙන්න ඉගෙන ගත්ත අටවසරේදී. පාදයක් දික් කරාම මෙන්න බාහිර කෝණ නිර්මාණය වුණා. ඕනෑම ත්‍රිකෝණයක බාහිර කෝණ තුනේ එකතුව අංශක 360ක් වුණා. ඒව රූපවල ඇදලා කපලා අලවලා බැලුවේ. ඒකට දෙවුණා 360ක් කියලා. බාහිර කෝණ තුනේ එකතුව අංශක 360ක් වුණා. ඊට පස්සේ චතුරස්‍රයේ බාහිර කෝණ 4 එකතුව අංශක 360ක් වුණා. ඔන්න ඔය දේවල් ටික මේ වෙද්දී අපි දන්නවා
ඒ ටික මතක තියෙන්න ඕනේ. ඒවෙන් ගණන් හැදුවා. එහෙනම් මේ පාඩමේ මුලින්ම පුනරීක්ෂණ අභ්‍යාසයක් තියෙනවා 52 වෙනි පිටුවේ. පුනරීක්ෂණ අභ්‍යාසයේ තියෙන ඔය පවන දේවල් ටික මතක් කරගන්න. බලන්න පුනරීක්ෂණ අභ්‍යාසය. පුනරීක්ෂණ අභ්‍යාසය. ඒකේ පළවෙනි ගානයි දෙවෙනි ගානටයි උත්තර කියමු. තුන්වෙනි ගාන හදමු. පළවෙනි ගාන බලන්න. දී ඇති රූප අතරින් උත්තර බහුවස්ව තෝරන්න. පළවෙනි ගාන උත්තර බහුවස්ව රෝම ඉලක්කම් 1 උත්තර බහුවස්වයක්. 2 උත්තර බහුවස්වයක්. 3 අවතල බහුවස්වයක්. එයාගේ පරාවර්ත කෝණයක් ඇතුලේ තියෙනවා. 4 උත්තර බහුවස්වයක්. 5 නම් අවතල බහුවස්වයක්. එයාගේ පරාවර්ත කෝණ දෙකක්ම තියෙනවා. ඊට පස්සේ බලන්න පහත් සමාන ප්‍රකාශ අතරින් නිවැරදි ඒවා තෝරන්න. පාද 7ක් ඇති බහුවස්වයේ සප්තාස්වය ලෙස හැදින්නේ. හරි. පාද 7ක් තියෙනවා නම් එයාට සප්තාස්වය කියලා තමයි කියුවේ. ඕනෑම බහුවස්වයක අභ්‍යන්තර කෝණ ගණනෙහි පාද ගණනට සමාන වේ. ඕනෑම බහුවස්වයක අභ්‍යන්තර කෝණ ගණන එහි පාද ගණනට සමාන වේ. ඔව්. ත්‍රිකෝණයේ පාද 3යි අභ්‍යන්තර කෝණ 3යි. චතුරස්‍රයේ පාදත් 4යි අභ්‍යන්තර කෝණ 4යි. ඒක ඇත්ත. ඕනෑම බහුවස්වයක එහෙම වෙනවා. 3. පාද සියල්ලම එකිනෙක සමාන වන බහුවස්ව සවිධි බහුවස්වයක් වේ. අපි ඉගෙනගෙන තියෙනවා සවිධි බහුවස්ව ගැන. සවිධි බහුවස්ව කියලා කිව්වේ යම් කිසි තලරු බහුවස්වයක පාද සියල්ලම එකිනෙක සමාන වෙලා. එහෙම විතරක් වුණාට මදි. පාද විතරක් සමාන වෙලා මදි. කෝණ සියල්ලම එකිනෙක සමාන වෙනවා නම් එයාට කිව්වා සවිධි බහුවස්වයක් කියලා. පාද සියල්ලම එකිනෙක සමානයි. කෝණ සියල්ලම එකිනෙක සමාන වෙනවා නම් තමයි සවිධි වෙන්නේ. දැන් මෙයාගේ කෝණ හතර සමාන වුණාට මෙයා සවිධි නෑ. හේතුව පාද සමාන නෑනේ. පාද සමාන කෙනෙක් ඉන්නවා මෙයා. මෙයාගේ පාද සමානයි. ඒ වුණාට මෙයාගේ කෝණ සමාන නෑනේ. එහෙනම් මෙයාත් සවිධි නෑ. සවිධි වෙන්න නම් පාද සියල්ලමත් එකිනෙක සමාන වෙන්න ඕනේ. කෝණ සියල්ලමත් එකිනෙක සමාන වෙන්න ඕනේ. මෙයාගේ කෝණ සමානයි පාද සමාන නෑ. සවිධි නෑ. මෙයාගේ පාද සමානයි කෝණ සමාන නෑ. ඒ හින්දා සවිධි නෑ. සවිධි බහුවස්වයන් නම් බලන්න දැන් මේ කියන දේ සීවල පාද සියල්ලම එකිනෙක සමාන වන බහුවස්වය සවිධි බහුවස්වයක් වේ. මේකෙන් පේනවා. ඒක වැරදි. එහෙම වෙන්නේ නෑ. පාද සියල්ලම විතර සමාන වුණාට මදි. D බහුවස්වයක x ශීර්ෂයකදී අභ්‍යන්තර කෝණය හා බාහිර කෝණයේ ඓක්‍ය 181කි. ඒක ඉතින් බහුවස්වයේ මේ අභ්‍යන්තර කෝණයයි බාහිර කෝණයයි. දැන් මෙතන බහුවස්වයන් නම් මේ හැදිලා තියෙන්නේ මේ ඉන්නේ බාහිර කෝණය මේ ඉන්නේ අභ්‍යන්තර කෝණය. ඉතින් අභ්‍යන්තර කෝණේ බාහිර කෝණේ එකතු අංශක 180ක් වෙනවනේ. හේතුව සරල රේඛාවක් මත පිහිටි බද්ධ කෝණ නේද? ඒක හරි. අභ්‍යන්තර කෝණේ බාහිර කෝණේ එකතුව අංශක 180යි. එහෙම වෙනවා. D E දසාස්වයක අභ්‍යන්තර කෝණ 11ක් ඇත. දසාස්වය පාද 10ක් තියෙන එක්කනේ. පාද 10ක් තියෙනවා නම් එයාගේ තියෙන අභ්‍යන්තර කෝණ 10යි. එහෙනම් ඒක වැරදි. එහෙම වෙන්න විදිහක් නැහැ. එහෙම තියෙන්නේ පාද 11ක් තියෙන එක්කෙනාට. F චතුරස්‍රයක බාහිර කෝණ ඓක්‍ය 180කි. වැරදි. අපි කලින් මතක් කළා. අභ්‍යන්තර කෝණ ත්‍රිකෝණයේ අභ්‍යන්තර කෝණ වල එකතුව අංශක 180යි. චතුරස්‍රයේ අභ්‍යන්තර කෝණ වල එකතුව අංශක 360යි. ත්‍රිකෝණයේ බාහිර කෝණ 360යි. චතුරස්‍රයේ බාහිර කෝණ 360යි. එහෙනම් මේ කියන දේ වැරදි. එයත් වැරදි. මේ විදිහට උත්තර වෙන්න ඕනේ. පළවෙනි ගානයි දෙවෙනි ගානයි. තුන්වෙනි ගැටලුව දැන් මේ ගැටලු පහ බලමු. 1 ත්‍රිකෝණයේ අභ්‍යන්තර කෝණ එහෙනම් මේ හතර දෙනාගේම එකතුව තුන් දෙනාගේම එකතුව අංශක 180ක් වෙන්න ඕනේ. ඒ එකතු කිරීම 70 එකතු කිරීම 70 සමානයි 180යි. 70 140යි. එහෙමනම් ඒ එකතු කිරීම 140 සමානයි 180යි.
දැන් 140 එහා පැත්තට ගිහලා 180 න් අඩු වෙනවා. එතකොට එනවා a සමානයි කියලා අංශක 40යි. a වලගේ 40යි. මෙයා 70යි, මෙයා 70යි, මෙයා 40යි. දෙවෙනි ගානේ ත්‍රිකෝණයේ අභ්‍යන්තර කෝණ. දෙවෙනි ගැටලුව ත්‍රිකෝණයේ අභ්‍යන්තර කෝණ. මේ තුන් දෙනාගේ එකතුවත් අංශක 180යි. 2යි x එකතු කිරීම x එකතු කිරීම 120 සමානයි 180යි. 2යි x එකතු වුණාම 3යි x. 3යි x එකතු කිරීම 120 සමානයි 180යි. දැන් එහා පැත්තට 120 ගිහිල්ලා 180න් අඩු වෙනවා. 180න් 120ක් අඩු වුණාම අංශක 60යි. 3යි x සමානයි 60යි. එහෙමනම් දැන් දෙපැත්තම 3න් බෙදෙනවා x හොයාගන්න. එතකොට එනවා x සමානයි කියලා 60 3න් බෙදුනහම 20යි. අංශක 20යි. ඒ කියන්නේ මෙතන කෝණයේ අංශක 20යි. මෙයා 2යි x ඉඳලා 20 ඒවා දෙක අංශක 40ක් වෙනවා. එහා පැත්තේ රෝමිලක්කම් 3 a 90. එහෙනම් මේ තුන් දෙනාගේ එකතුවත් අංශක 180ක් වෙන්න ඕනේ. a එකතු කිරීම 90 සමානයි 180යි. 2යි a එකතු කිරීම 90 සමානයි 180යි. දැන් මේ 90 එහා පැත්තට ගිහලා 180න් අඩු වෙනවා. 180න් 90ක් අඩු වුණාම 2යි a සමානයි අංශක 90යි කියලා එනවා. 90ක් අඩු වුණානේ 180. දැන් දෙපැත්තම දෙකෙන් බෙදනවා. a සමානයි අංශක 45යි. a වලගේ අංශක 45යි කියලා එනවා. ඊට පස්සේ රෝම ඉලක්කම් 4යි 5යි බලමු. 4 මෙතන මුලින්ම x හොයා ගන්න පුළුවන්. ඊට පස්සේ y හොයා ගන්න පුළුවන්. x හොයා ගන්න පුළුවන් මේ බාහිර කෝණය, මේ අභ්‍යන්තර කෝණය, මේ දෙන්නගේම එකතු 180යි. සරල රේඛාවක් මත ඉන්න බද්ධ කෝණය. එතනින් එනවා x ලාගිය. x එකතු කිරීම 145 සමානයි 180යි. සරල රේඛාවක් මත පිහිටි බද්ධ කෝණය. මෙයාගේ එකතු 180යි. එහෙමනම් 145 එහා පැත්තෙන් දැන් ගිහලා අඩු වෙනවා. x සමානයි කියලා එනවා 180න් 145ක් අඩු වුණාම අංශක 35යි. අංශක 35යි. හතරවෙනිය. පස්වෙනිය. චතුරස්‍රය අභ්‍යන්තර කෝණ. චතුරස්‍රය අභ්‍යන්තර කෝණ හතරේම එකතු අංශක 360යි. 360යි. මේයි 180යි. මෙයාගේ 360යි. අභ්‍යන්තර කෝණ මෙතන y හෙව්වේ නෑ. මෙතන බලමු y වලගේ. දැන් y ගන්න පුළුවන් අභ්‍යන්තර කෝණ තුනේ එකතු අංශක 180යි. එහෙමනම් 35 එකතු කිරීම 110 එකතු කිරීම y සමානයි 180යි. 35 එකතු කිරීම 110 එකතු කිරීම y සමානයි 180යි. 35 110 එකතු වුණාම 145යි. y ධන 145 සමානයි 180යි. දැන් 145ක් එහා පැත්තෙන් ගිහලා අඩු වෙනවා. y සමානයි කියලා එනවා. 180 145ක් අඩු වුණාම අංශක 35යි. y වලගේ අංශක 35යි කියලා එනවා. x 35යි y 35යි. බලන්න චතුරස්‍රය එහෙනම් අභ්‍යන්තර කෝණ හතරේ එකතු අංශක 360යි. 3යි x එකතු කිරීම 2යි x එකතු කිරීම c එකතු කිරීම 90 සමානයි 360යි. මේ හතර දෙනාගේ එකතු 360යි. 3යි x 2යි x එකතු වුණාම 5යි x. 5යි x ධන 190 සමානයි 360යි. දැන් 360න් අඩු වෙනවා 190. 5යි x සමානයි කියලා එනවා 170යි. 360න් 190 කඩු කළාම 360න් මුලින්ම 200ක් අඩු කරනවා. එතකොට 160යි. තව 10ක් එකතු කරනවා. මේ 190 දින්දා 170යි. දැන් දෙපැත්තම පහෙන් බෙදනවා. එතකොට x වලගේ එනවා. x සමානයි කියලා එනවා 35ට පහ ඒවා 3යි 15යි ඉතිරි 2ක් 24යි. අංශක 34යි. එහෙනම් මෙයා 34 ඒවා 2යි, මෙයා 34 ඒවා 3යි. එහෙම අහලා නැහැ. හැබැයි සමහර අවස්ථාවල අහනවා.
දැන් කියන්නේ x හොයන්න කියලා විතරයිනේ. x හොයා කියනවා අංශක 34යි කියලා. එහෙනම් අපි යමු දැන් අපේ 9 වසරට අදාළ පළවෙනි අනුමාතෘකාව. ඒ තමයි මෙන්න මේ දෙන්නා ගැන විතරයි අපි දන්නේ. අපි දන්නේ බහුවස් වල ත්‍රිකෝණයේ අභ්‍යන්තර කෝණයි චතුරස්‍රයේ අභ්‍යන්තර කෝණයි විතරයි. හැබැයි දැන් හොයන්න යන්නේ පාද 100ක් තියෙන කෙනෙක් වුණත් එයාගේ අභ්‍යන්තර කෝණ වල එකතුව ගන්න ක්‍රමයක් තියෙනවද කියලා හොයාගන්නයි යන්නේ. එහෙනම් අනුමාතෘකාව ලියන්න බහුවස් වල අභ්‍යන්තර කෝණ. බහුවස් වල අභ්‍යන්තර කෝණ. බහුවස් වල අභ්‍යන්තර කෝණ වල එකතුව ගන්න ක්‍රමයක් තියෙද කියලා බලන්න. අපි මෙන්න බහුවස් සකස් කරලා මේකෙන් හොයලා බලනවා යම්කිසි රටාවක් තියෙනවද කියලා. සංඛ්‍යා රටාව පාඩ මේ වගේ යම්කිසි රටාවක් ක්‍රමයක් තියෙනවද මේ පාද ගණනත් එක්ක සම්බන්ධ වෙන. එහෙනම් මෙන්න වගුවේ කොටස් තුනක් ඇදගත්තා. පාද ගණනයි අභ්‍යන්තර කෝණ වල එකතුවයි. ඊට පස්සේ බලමු මේ කොටස කොහොමද පුරවන්නේ කියලා. දැන් ත්‍රිකෝණය දිහා බලන්න. මෙයාගේ ත්‍රිකෝණයේ අභ්‍යන්තර කෝණ වල එකතුව අපි දන්නවා ත්‍රිකෝණයක අභ්‍යන්තර කෝණ වල එකතුව අංශක 180යි කියලා හොයාගත්තා. ඒක හොයාගත්ත ක්‍රමය තමයි මතකයිනේ මේ කෝණ තුන ඉඳලා අරගෙන කොලේ කලවල වැළුවාම ආවා එක දිග සරල රේඛාවක් පල්ලෙහායි. ඒ කියන්නේ තුන් දෙනා 180ක් වුණා. තව ඊගාවට කියනවා චතුරස්‍රය. මෙයාගේ පාද මෙයාගේ ඔන්න බලන්න අපි දැන් ත්‍රිකෝණය අපි දන්නවනේ ස්ථීරවම අංශක 180යි කියලා. මම මෙන්න මෙයාව මෙහෙම වෙන් කර ගන්නවා. මේ චතුරස්‍රය. දැන් මෙයාට එනවා ත්‍රිකෝණ දෙක. අපි දන්නවා මේ කොටේ එකතු 180යි. මේ ඉන්න ත්‍රිකෝණයේ මේ තුන් දෙනා 180යි. එහා පැත්තේ ත්‍රිකෝණයක් ඉන්නේ. EFG කෝණ තුනේ එකතුවත් 180යි. එහෙනම් මේ ත්‍රිකෝණයත් 180යි, මේ ත්‍රිකෝණයත් 180යි. සම්පූර්ණ චතුරස්‍රයේ අභ්‍යන්තර කෝණ කියන්නේ මේ තුන් දෙනායි මේ හය දෙනාගේ එකතුව. ඇයි මේ කෝණය ඇදලා තියෙන්නේ C එකතු කිරීම Jනේ. මේ කෝණය ඇදලා තියෙන්නේ B එකතු කිරීම Jනේ. එහෙමනම් මේ චතුරස්‍රයේ අභ්‍යන්තර කෝණ කියන්නේ මේ ඉන්න 6 දෙනාගේම එකතුව. මේ තුන් දෙනා 180යි, මේ තුන් දෙනාත් 180යි. අන්න ඒකෙන් අපිට එන්නම් පැහැදිලි වෙනවා පාද හතරක් තියෙන මේ චතුරස්‍රයේ අභ්‍යන්තර කෝණ වල එකතුව 360යි. එයාට ආව 180 දෙකක්. මේ 180 දෙකයි. ත්‍රිකෝණයේ තිබ්බ 180 එකයි. බලමු ඊළඟ එක්කන පාද පහක් තියෙන එක්කන. ඔන්න පාද පහක් තියෙන 50ක් මම දිනවා. මෙයාව ත්‍රිකෝණ වලට වෙන් කර ගන්නවා. මෙතනින්. දැන් මෙයාට තියෙනවා ත්‍රිකෝණ 3. මේ තුන් දෙනා 180යි. මේ තුන් දෙනාත් 180යි. මේ තුන් දෙනාත් 180යි. එහෙමනම් මෙතන ඉන්නවා මේ තුන් දෙනාගේ මේ ත්‍රිකෝණයත් 180යි, මේ ත්‍රිකෝණයයි ඔක්කොම 180යි. ත්‍රිකෝණය 180 හින්දා. එහෙමනම් මේ පංචාස්‍ය අභ්‍යන්තර කෝණ වල එකතුව කියන්නේ මෙයයි මේ අපි එකතු කරලා ගත්ත මේ තුන් දෙනාගේ ආපු අභ්‍යන්තර කෝණ ටිකමයි නේද? එහෙනම් මෙයාට තියෙනවා නේද 180 3ක්. පැහැදිලිද? මේ ත්‍රිකෝණයේ 180 එකයි. මේ ත්‍රිකෝණය 180යි, මේ ත්‍රිකෝණය 180යි. වෙන ත්‍රිකෝණ නැහැනේ. මේ විදිහට වෙන් කරාම එහෙනම් ඔය කෝණ ටිකේ එකතුව කියන්නේ 180 3යි. මෙයාට තියෙන අභ්‍යන්තර කෝණ වල එකතුව 180 3යි. 180 ඒව 3 බිඳුවයි 8 3 27 දෙකක් ඉතිරි 3 වාක්‍යය 3යි 2යි 5යි අංශක 540ක් කියලා එනවා. තව එක්කෙනෙක් බලමු. පාද 6ක් ඉන්න එක්කෙනා. මෙන්න පාද 6යි. එයාට ත්‍රිකෝණ තියෙනවා 180 ත්‍රිකෝණ 4යි. එහෙනම් මේ සදාස්‍රයේ
අභ්‍යන්තර කෝණ වල එකතුව 180 ඒවා 4යි. මේ යන රටාව අනුව දැන් හොයාගෙන යන්න ඔහොමම ගිහිල්ලා පාද 10ක් තියෙන එක්කෙනාට මක් වෙයිද? පාද 10ක් තියෙන එක්කෙනාට මක් වෙයිද? 180 ඒවා කීයක් එයිද කියලා බලන්න. බහුවස්සේ පාද 10ක් තියෙනවා නම් එයාට 180 ඒවා කීයක් එයිද? මේ යන රටාව දිහා බලන්න. ඒ අනුව හොයාගන්න මෙතෙන් දෙන්න ඕනේ කීයද කියලා. මේ යන රටාව දිහා බලමු. පාද 3යි නම් බහුවස්සේ තියෙන උඩ අඩු පාද ගන්න 3යිනේ. පාද 3යි නම් 180 ඒවා 1යි. පාද 3යි නම් 180 ඒවා 1යි. පාද 4යි නම් 180 ඒවා 2යි. පාද 5යි නම් 180 ඒවා 3යි. පාද 6ක් තිබ්බනම් 180 ඒවා 4යි. එහෙමනම් මෙන්න හැම වෙලේම දෙකක් අඩු වෙනවා. පාද ගානට වඩා හැම වෙලේම දෙකක් අඩු වෙනවා. පාද ගානෙන් දෙකක් අඩු වෙනවා. අන්න අභ්‍යන්තර කෝණවල එකතුව හොයාගන්න විදිහ. පාද ගානෙන් දෙකක් අඩු කරලා ඒ වගේ එයාව වැඩි කරනවා 180 ෙන්. ඔන්න බලමු දැන් ඒක හරිද කියලා. ත්‍රිකෝණයේ තියෙනවා පාද 3ක් 180 ෙන් දෙකක් අඩු කළාම 1යි 180 ඒවා 1යි. සරාසය පාද 6ක් තියෙන එක්කෙනා පාද ගාන 6යි 6න් දෙකක් අඩු කළා එහෙනම් 4යි 180 ඒවා 4යි. පාද 10ක් තියෙන එක්කෙනාට 10න් දෙකක් අඩු කළා 8යි 180 ඒවා 8යි කියලා එනවා. පාද 100ක් තියෙන එක්කෙනා මේ විදිහට පාද 100ක් තියෙන කෙනෙක් හම්බුනොත් බහුවස්සයක්. එයාගේ අභ්‍යන්තර කෝණ වල එකතුව කොහොමද හොයාගන්නේ? 100න් දෙකක් අඩු කරනවා 98යි. 180 ඒවා 98ක්. ඔන්න අභ්‍යන්තර කෝණ වල එකතුව. එහෙමනම් දැන් අපිට පොදු පදයක් ගන්න පුළුවන් අභ්‍යන්තර කෝණ වල එකතුව හොයාගන්න. පාදයෙන් ගානක් තියෙන කෙනෙක්ගේ අභ්‍යන්තර කෝණ වල එකතුව හොයාගන්නේ 180න් වැඩි කරනවා කාවද පාද ගානෙන් දෙකක් අඩු කරලා එන උත්තරේ. එන්ගෙන් එකක් දෙකක් අඩු කරනවා ඒන උත්තරේ 180න් වැඩි කරනවා. එහෙමනම් මෙයාව මතක තියාගත්තාම දැන් මේක මේ සූත්‍රයක් පොදු පදයක් වගේ කටපාඩම් කරලා තියාගන්න ඕනේ නෑ. බහුවස්සයක අභ්‍යන්තර කෝණ කියලා කියපු ගමන් මතක් වෙන්න ඕනේ පාද ගානෙන් දෙකක් අඩු කරනවා 180න් වැඩි කරනවා. පාද ගානෙන් දෙකක් අඩු කරනවා 180න් වැඩි කරනවා. එහෙමනම් මේ වගු අදිමු අදලා මෙයාම හොඳට පැහැදිලිව ලියලා කොටු කරන්න. අපි දැන් එකකින් ගැටලුවක් හදමු. ගැටලුව තමයි ප්‍රශ්නයක් ලියා ගන්න ඊට යටින් පාද 20ක් ඇති බහුවස්සේ අභ්‍යන්තර කෝණවල එකතුව සොයන්න. පාද 20ක් ඇති බහුවස්සේ අභ්‍යන්තර කෝණවල එකතුව සොයන්න. පාද 20යි නම් පාද ගානෙන් දෙකක් අඩු කරනවා 180න් වැඩි කරනවා. පාද 20යි 20න් දෙකක් අඩු කරනවා එයාව වැඩි කරනවා 180න්. ඔන්න එතකොට එනවා අභ්‍යන්තර කෝණවල එකතුව. අර සූත්‍රේ කටපාඩම් කරගෙන ඉන්න එහෙම අවශ්‍ය නැහැ. 180යි n වෙන දෙක කියන දේ පාද ගාන නෙමෙයි දෙන්නේ. පාද ගානෙන් දෙකක් අඩු කළා 180න් වැඩි කළා. 180 වැඩි කිවීම 18 මෙන්න අභ්‍යන්තර කෝණ වල එකතුව. පාද 20ක් තියෙන කෙනාගේ බිඳුවක් ලියාගමු 18 18න් වැඩි කරන්න. අංශක 3240ක් කියලා එනවා. පාද 20ක් තියෙන එක්කෙනාගේ අභ්‍යන්තර කෝණ වල එකතුව අංශක 3240යි. දැන් අපි යමු අභ්‍යාසයේ 25 එක අභ්‍යාසයේ දෙවනි ගානයි 3 4 ගණන් තුනම හදමු. 25 එක අභ්‍යාසයේ 2 3 4 ගණන් තුනම හදමු. දෙවනි ගාන. දැන් මේ ගාන කියනවා සත්තාස්ය. පාද 7ක් තියෙන එක්කෙනෙක්.
ඒකේ අභ්‍යන්තර කෝණ 4ක් දීලා තියෙනවා. අපි සාධාරණ රූපයක් අරගත්තා. මෙන්න සප්තාහසයක් පාද 7ක් තියෙනවා. කෝණ 4ක් දීලා තියෙනවා. 110යි 112යි 130යි 150යිලු. ඉතිරි කෝණ සමාන වෙයි. එහෙනම් තව 3 දෙනෙක් ඉන්න එපා. ඒ 3 දෙනා සමානයිලු. අපෙන් අහනවා දැන් ඉන්න එකකගේ සොයන්න. එකක් කීයද කියලා අහනවා. දැන් අපි කලින් අර ත්‍රිකෝණයේ අභ්‍යන්තර කෝණ දන්න හින්දා ඔක්කොගේම එකතුව 180යි කියලා ලියලා සූත්‍රයක් ලියලා සුළු කළානේ. චතුරස්‍රය අභ්‍යන්තර කෝණ දන්න හින්දා හතර දෙනාගේම එකතුව ලියලා 360යි කියලා ලියලා නොදන්න එක්කෙනාව හෙව්වනේ. ඉතින් මේකෙත් ඒක කරන්න පුළුවන්. හැබැයි මේකේ තියෙන ගැටලුව තමයි අපි කෝණ ඔක්කොගේම එකතුව කීයද කියලා තාම දන්නේ නැහැ. එහෙනම් මුලින්ම එයාව හොයාගෙන ඉන්න වෙනවා. අභ්‍යන්තර කෝණ 7 එකතුව අභ්‍යන්තර කෝණවල එකතු වෙනවා පාද ගානෙන් දෙකක් අඩු කරනවා 180 වැඩි කරනවා. පාද 7යි. 7ෙන් දෙකක් අඩු වුණාම 5යි. එයාව වැඩි කරනවා 180. එහෙනම් 5 වැඩි කිරීම 180. 7 දෙනාගේම එකතුව 5 වැඩි කිරීම 180. 900යි කියලා එනවා. මේ ඉන්න 7 දෙනාගේම එකතුව අංශක 900යි. මෙන්න සප්තාහසේ කෝණ 7යි 7 දෙනාගේම එකතුව අංශක 900යි. දැන් ඔන්න සූත්‍රය ලියා ගන්න පුළුවන් මේ කලින් වගේ. ඒ එකතු කිරීම ඉතිරි 4 දෙනාවත් එකතු කරනවා. එතකොට එන්න ඕනේ අංශක 900යි කියලා. අංශක 900යි. මේ 7 දෙනාම ඒ 3 දෙනා එකතු වුණාම 3යි. 3යි එකතු කිරීම දැන් මේ ටික එකතු කරමු. 100යි 200යි 300යි 400යි 450යි 480යි 490යි 492යි 492 සමානයි අංශක 900යි කියනවා. බලන්න එකතු කරපු විදිය 100 වැඩි එකතු කළා 100 200 300 400යි. මෙතන 50යි මෙතන 30යි එකතු වුණා 480යි. 480යි මෙතන තව 10යි 490යි. තව 2යි 492යි. 390 එහා පැත්තට ගිහලා අඩු වෙනවා 3යි ඒකේ සමානයි කියලා එනවා 900න් 492ක් අඩු කරනවා. ඒකත් ඉතින් අඩු කරලා හැකිනේ 900න් 500ක් අඩු කරනවා එතකොට ඉතින් 400ක්. තව මෙතන 8ක් තියෙනවා 408යි. දැන් ඒව හොයාගන්න දෙපැත්තම තුනෙන් බෙදෙනවා. ඒ සමානයි කියලා එනවා 4ට 1යි 3 ඒවා එකක් ඉතිරි 10ට 3යි එකක් ඉතිරි 18ට 6යි අංශක 136යි. අමාරු ගණනක් නෙවෙයි. ලේසි. මුලින්ම අභ්‍යන්තර කෝණ වල එකතුව හොයාගත්තා. ඊට පස්සේ මේ අයගේ එකතුව අංශක 900ට සමාන වෙනවා. දැන් හදන්න තුන්වෙනි ගාන සම්පූර්ණ කරන්න. ඒ කියනවා මෙහෙම. ABCD චතුරස්‍රයේ අභ්‍යන්තර කෝණ වල සමච්ඡේදක. ඔන්න අභ්‍යන්තර කෝණ වල සමච්ඡේදක මේ සමානව දෙකට බෙදෙන රේඛා. රූපේ දිහා බැලුවමත් පේනවා මේ A කියලා ලියලා තියෙනවා. කියන්නේ මේ දෙක සමානයි. මේ ඔක්කොගේම සමච්ඡේදක O කියන ස්ථානයේදී හමු වෙනවාලු. එක A එකතු කිරීම B එකතු කිරීම C එකතු කිරීම D කීයද? දැන් මේක දිහා බැලුවම මේ අපිට පේන්නේ විශාල චතුරස්‍රයක් පේනවා. චතුරස්‍රය අපි දන්නවා අභ්‍යන්තර කෝණ 4ේම එකතුව අංශක 360යි කියලා. එහෙනම් මේ සම්පූර්ණ කෝණය 2යි එකතු කිරීම. මේ සම්පූර්ණ කෝණය 2යි B එකතු කිරීම. මේ සම්පූර්ණ කෝණය 2යි C එකතු කිරීම. මෙයා 2යි D සමානයි 360යි. ඒක පෙවුන නම් උත්තරේ හදාගන්න පුළුවන්. මේ 4 දෙනාගේම එකතුව 360යි. දැන් පොදු සාධක තියෙනවා මේ පොදු සාධකයේ දෙක එළියට ගන්න පුළුවන්. එතකොට ඉතින් දෙනවා A ධන B ධන C ධන D සමානයි 360යි. ඊට පස්සේ A ධන B ධන C ධන D වලගේ හොයාගන්න දැන් දෙපැත්තම දෙකෙන් බෙදමු. දෙපැත්තම දෙකෙන් බෙදනවා. එතකොට දෙකට දෙක කැපෙනවා. A ධන මේ පැත්තත් දෙකෙන් බෙදනවා මේ දෙකෙන් බෙදනවා. මේ දෙකට මේ දෙක කැපෙනවා. A ධන B ධන C ධන D සමානයි 180යි කියලා එනවා. අංශක 180යි කියලා එනවා. මේ හතර දෙනා 180යි. කොහොමද ලක්කන් දෙක.
ගොමිලක්කන් දෙකෙන් කියනවා A දන B වල අගය සොයන්න කියලා. අපි එහෙනම් රූපේ දිහා බලන්න ඕනේ කොහොමද A දන B වල අගය හොයන්නේ කියලා. එතකොට අපිට පේනවා මෙන්න මෙතන ඉන්නවා A සහ B මෙයා 80යි. ඉතින් මේ තියෙන ත්‍රිකෝණය යන්නේ. ත්‍රිකෝණයේ කෝණ තුනේ එකතුව අභ්‍යන්තර කෝණ තුනේ එකතුව 180යි. එහෙමනම් A එකතු කිවීම B එකතු කිවීම 80 සමානයි 180යි. ත්‍රිකෝණයේ අභ්‍යන්තර කෝණ. මෙයයි 180යි. දැන් මේ 80 එහා පැත්තට ගිහිල්ලා මෙයාගෙන් අඩු වෙනවා. A දන B සමාන වෙනවා 180න් 80ක් අඩු වෙනවා අංශක 100යි කියලා එනවා. A එකතු කිරීම B වලගේ අංශක 100යි. මේ 80 හින්දා මේ දෙන්න එකතුව 100ක් කියලා ආවා. ගොමිලක්කන් 3. C දන D වලගේ කීයද කියලා අහනවා. C දන D වලගේ කීයද කියලා අහනවා. ඔන්න දැන් කලින් ගත්ත උත්තර දිහා බලද්දී එහෙම හොයාගන්න පුළුවන් ක්‍රමයක් තියෙන්න ඕනේ. බලමු. දැන් බලන්න ගෝමිලක්ක එකෙන් අපි හෙව්වා මේ හතර දෙනාගේ එකතුව 180යි කියලා. ඊට පස්සේ ගෝමිලක්කන් දෙකෙන් කිව්වා මේ දෙන්න එකතුව 100යි කියලා හොයාගත්තා. ගෝමිලක්කන් තුනෙන් අහනවා මේ දෙන්න එකතුව කීයද කියලා. එහෙනම් එකෙන් ආපු උත්තරයයි දෙකෙන් ආපු උත්තරේ භාවිතා කරාම ඔය කියලා තියෙන අහලා තියෙන ප්‍රශ්නේ උත්තරේ එනවා. මේ හතර දෙනා 180යි. මේ දෙන්න වෙනුවට හොයාගත්ත 100යි කියලා. 100 දන C දන D සමානයි 180යි. දැන් මේ 100 මේ පැත්තට එනවා. එතකොට 180න් අඩු වෙනවා. C දන D සමානයි අංශක 100යි කියලා එනවා. 100ක් අඩු වුණාම C දන D සමානයි අංශක 80යි කියලා එනවා. 180න් මේ 100 එහා පැත්තට ගිහිල්ලා අඩු වුණා. 180න් 100ක් අඩු වුණා. අංශක 80යි කියලා එනවා. ඊට පස්සේ ගොමිලක්කන් 4 COD කෝණය කීයද? මෙන්න මෙතන කෝණය කීයද කියලා අහන්නේ. COD කෝණය. ඉතින් දැන් ගොමිලක්කන් තුනෙන් හොයාගත්ත උත්තරේ පාවිච්චි කරලා එයා වෙන්නේ නැහැ. C දන D වල එකතු අංශක 80යි කියලා හොයාගත්තා. COD කියන සම්පූර්ණ මේ ත්‍රිකෝණය දිහා බලුවම පේනවා මෙයාගේ එකතු අංශක 180යි. මේ දෙන්න 80 නම් මෙයා අංශක 100ක් වෙන්න ඕනේ. ආයෙත් ලියලා ගමු. C එකතු කිරීම D එකතු කිරීම DOC කෝණය සමානයි අංශක 180යි. ත්‍රිකෝණයේ අභ්‍යන්තර කෝණ. C එකතු කිරීම D වෙනුවට සමාන කරනවා අංශක 80ක් ආදේශ කරනවා. එතකොට 180ක් අඩු වෙලා මෙයා සමානයි අංශක 100යි කියලා එනවා. අපි යමු ඊගාව ගන්න 4 වෙනි ගාන. 4 වෙනි ගානේ ගොමිලක්ක 1 සම්පූර්ණ කරන්න. ඒක කියනවා අභ්‍යන්තර කෝණවල එකතුව අංශක 1620ක් වන බහුවස්ත්‍රයේ පාද ගණන සොයන්න. අර කලින් ලබාගත් සූත්‍රයේ කරපාඩම් කරපු කෙනාට එහෙමම ආදේශ කරන්න පුළුවන්. එහෙම නැත්නම් ඔන්න අදහස තේරුම් අරගෙන හදන එක්කෙනාට හෙව්වේගේ 1680 ඇතුලේ 180 කොච්චර තියෙනවද කියලා. 1680 බෙදෙනවා 180. 1620 ඇතුලේ 180 කොච්චරක් තියෙනවද? එතකොට එනවා බිංදුව කැපෙනවා. දැන් මෙතන දෙකෙන් බෙදන්න පුළුවන් 9ෙන් බෙදන්න පුළුවන් 18ෙන් උනක් බෙදන්න පුළුවන්. දෙකෙන් බෙදුවොත් එනවා 9යි 8යි 1යි. 81 9ෙන් බෙදුනහම 9යි කියලා එන්නේ. ඔන්න බලන්න එහෙනම් 1620 ඇතුලේ 180ක 9ක් තියෙනවා. මතක කරගන්න පාද ගානෙන් දෙකක් අඩු කරලා තමයි 180ෙන් වැඩි කරේ. පාද ගානෙන් දෙකක් අඩු කරලා 180ෙන් වැඩි කරේ. එහෙනම් මෙතන 180 වැඩි කරලා තියෙනවා 9ෙන්. මෙතන 1620 180ෙන් බෙදුවා. එතකොට උත්තරය ආවා 9යි කියලා. එහෙමනම් මේ 1620 ලැබිලා තියෙන්නේ 180 වැඩි වෙලා 9ෙන්. 180 9ෙන් වැඩි වෙන්න නම් එයාට තියෙන්න ඕනේ පාද දෙකක් අඩු කරලා 180 වැඩි කරන හින්දා එයාට තියෙන්න ඕනේ පාද 11. 11න් දෙකක් අඩු කරලා තමයි 180ෙන් වැඩි කරේ. ඔන්න ඔයක එක විදිහක්. එහෙනම් එයාට තියෙනවා පාද 11. තව සූත්‍රයෙන් ගන්න පුළුවන්නේ අභ්‍යන්තර කෝණ වල එකතුව සමානයි 180යි n දින 2යි කියලා.
n කියන්නේ පාද ගාන. එහෙනම් 1620 සමාන වෙනවා මෙයාට. අද කරපු දේම තමයි මෙතන කරන්නේ. 180 දෙපැත්තම බෙදනවා. එතකොට එනවා 9යි කියලා. 9 සමානයි n දින 2. දැන් දින 2 නැති කරගන්න යා මේ පැත්තට එනවා ධන දෙකක් වෙලා 9ට දෙකක් එකතු වුනහම 11යි. n සමානයි 11යි කියලා එනවා. මේ තියෙන සූත්‍රය කරපාඩම් කරගෙන කරපාඩමෙන් වගේ ගාන හදන ළමේ මේ විදිහට හිතලා අවබෝධයෙන් ගාන හදන්න පුළුවන්. කොහොම හැදුවත් උත්තරේ වෙනස් වෙන්නේ නැහැ. අපි යමු දැන් ඊගාව අනුමාත්‍රිකාවට. ඒ තමයි දැන් බාහිර කෝණ අපි දන්නේ ත්‍රිකෝණයේ බාහිර කෝණ 360යි කියලා දන්නවා. චතුරස්‍රයේ බාහිර කෝණ 360යි කියලා දන්නවා. අනිත් බහුවස්වර කීයද කියලා හොයන්නයි යන්නේ. එහෙමනම් ඕනෙම බහුවස්‍රයක බාහිර කෝණ වල එකතුව හොයන්නයි යන්නේ. අනුමාත්‍රිකාව බහුවස්‍රයක බාහිර කෝණ වල එකතුව. යන්න බහුවස්‍රයක බාහිර කෝණ වල එකතුව. මතක් කරගමු මුලින්ම බාහිර කෝණ බහුවස්‍රයක් ගත්තාම අපි පාදයක් දික් කරනවා. අඩි දුර තියලා වැඩි කොටසක් අඩි දුර සම්පාත වෙන කියලා පාදයක් දික් කරනවා. ඒ දික් කරපු පාදයයි බහුවස්‍රයේ පාදයකුයි නිසා සෑදෙන කෝණයට කියනවා බාහිර කෝණයක් කියලා. දික් කරපු රේඛාවයි බහුවස්‍රයේ පාදයකුයි නිසා සෑදෙන කෝණයට කියනවා බාහිර කෝණයක් කියලා. එහෙනම් ඒ විදිහට මෙයාගේ මේ පැත්තට බාහිර කෝණයක් තියෙනවා. හැබැයි ඒ දෙන්න සමානයි ප්‍රතිමුඛ කෝණෙකින්ද. අපි එතකොට මේ එක මුල් එක කෝණයක් විතර සලකනවා ඒ දෙන්න සමාන හින්දා. මෙන්න එක බාහිර කෝණය. මේ පැත්තට තව එක්කෙනෙක්. මෙතන ඉන්නවා තව එක්කෙනෙක්. මේ තුන් දෙනාගේ එකතුව තමයි අපි මේ වෙද්දි දන්නේ 360යි කියලා ත්‍රිකෝණය. චතුරස්‍රයත් ඔය විදිහට හදන්න පුළුවන්. එහෙනම් පාද තියෙන්නේ 3යි නම් එයාට බාහිර කෝණ 3යි. පාද තියෙන්නේ 4යි නම් එයාට බාහිර කෝණ තියෙනවා 4ක්. පාද තියෙන්නේ 10යි නම් බාහිර කෝණ 10යි. පාද 100යි නම් බාහිර කෝණ 100ක් තියෙන්න ඕනේ. ඒ ඔක්කොගේම එකතුව හොයාගන්න යන්නේ. දැන් බලන්න මෙහෙම දෙයක්. බලන්න. දැන් මේ ත්‍රිකෝණයේ අභ්‍යන්තර කෝණ තුනේ එකතුව අපි දන්නවනේ 180යි කියලා. C එකතු කිරීම A එකතු කිරීම B සමානයි 180යි. අභ්‍යන්තර කෝණ තුනේ 180යි. A එකතු කිරීම D එකතු කිරීම D එකතු කිරීම E. C එකතු කිරීම F. බලන්න. A එකතු කිරීම D කියලා කියන්නේ 180යි සරල රේඛාවක් මත පිහිටි බද්ධ කෝණ. B එකතු කිරීම E කියන්නේ 180යි සරල රේඛාවක් මත පිහිටි බද්ධ කෝණ. C එකතු කිරීම F කියන්නේ 180යි සරල රේඛාවක් මත පිහිටි බද්ධ කෝණ. එහෙනම් මෙයාගේ මේ කෝණ තුනේ එකතුවට ලියන්න පුළුවන් 180 3යි කියලා. එහෙමනම් ඔන්න දැන් මෙයාව පොඩ්ඩක් වෙනස් කරලා ලියුව හැකි දැන් A එකතු කිරීම B එකතු කිරීම C එකතු කිරීම D එකතු කිරීම E එකතු කිරීම F A එකතු කිරීම B එකතු කිරීම C එකතු කිරීම D එකතු කිරීම E එකතු කිරීම F මේ ඔක්කොම එකතු කිරීමන්නේ තියෙන්නේ සමානයි 180 3යි. A එකතු කිරීම B එකතු කිරීම C අපි දන්නවා 180යි කියලා. එහෙනම් මෙන්න මේ 180 මෙතෙන්ට ගෙනහලා ආදේශ කරනවා. දැන් D එකතු කිරීම E එකතු කිරීම F විතරයි ඉතිරි වෙන්නේ. මේ 180 ගිහිල්ලා එහා පැත්තෙන් අඩු කරනවා. අතන ඉන්නවා 180 3 තව 180ක් ගිහිල්ලා අඩු වෙනවා. එතකොට ඉතිරි වෙන්නේ 180 2යි. ඒ කියන්නේ 360යි. පැහැදිලිද? මේ තුන් දෙනාගේ එකතුව 180යි. මේ දෙන්න 180යි, මේ දෙන්න 180යි, මේ දෙන්න 180යි. එහෙනම් මේ ඔක්කොගෙම එකතුව 180 3යි. මේ තුන් දෙනා 180 ඉඳන් මෙතෙන්ට ගෙනල්ලා ආදේශ කරලා 180යි කියලා. එතකොට ඉතුරුනේ DEF. DEF කියන්නේ බාහිර කෝණ 3. එහෙනම් දැන් මේ 180 ගිහලා එහා පැත්තෙන් අඩු වෙනවා. එතකොට මෙතන 180 3යි. ඒකෙන් එකක් අඩු වුණා. ඒ කියන්නේ 180 2යි. එහෙනම් බාහිර කෝණ තුනේ එකතු වෙනවා අංශක 360යි කියලා. දැන් මේ ලිව්වේ ත්‍රිකෝණයකටනේ. එහෙනම් සාධාරණව පාද n ගානක් තියෙන කෙනෙක්ගේ බලමු මොකද වෙන්නේ කියලා. පාද n ගානක් තියෙනවා නම්
අභ්‍යන්තර කෝණවල එකතුව මේ විදිහට ලියුව හැකි 180යි n අඩු කිරීම 2යි කියලා. පාද ගානින් දෙකක් අඩු කළා 180ෙන් වැඩි කළා. ත්‍රිකෝණේ නම් 180යි කියලා අපි දැනගෙන හිටපු ඉඳන් මෙහෙම ලියුවේ. මෙයාගේ දන්නේ නැහැ පාද n තියෙන හින්දා සාධාරණව ඔහොම ලියුවා. එයාට තියනවා නේද මේ වගේ 180 ඒවා n ප්‍රමාණයක්. මේ වගේ ත්‍රිකෝණයට තියෙන්නේ නම් 3යි. පාද n ගණක් තියෙන එක්කෙනාට තියෙනවා නම් 180 ඒවා n ප්‍රමාණයක්. අභ්‍යන්තර කෝණවල එකතුවයි බාහිර කෝණවල එකතුවයි දෙකම 180 ඒවා n ගණන්. බලන්න මේ ලියපෙක පැහැදිලිද කියලා. අභ්‍යන්තර කෝණවල එකතුව 180යි n දින 2යි කියලා කලින් අර හොයාගත්තා. එහෙමනම් අභ්‍යන්තර කෝණවලයි බාහිර කෝණවලයි එකතුව 180ම n ගණක් තියෙන්න ඕනේ. දැන් අභ්‍යන්තර කෝණවල එකතුව අපි දන්නවා කොච්චරද කියලා. නේ? 180යි n දින 2. ඒක මෙතෙන්ට ගෙනලා ආදේශ කරනවා. එකතු කිරීම බාහිර කෝණවල එකතුව. බාහිර කෝණවල එකතුව සමාන වෙනවා 180යි n ට. දැන් මේ පැත්තේ වරහන් ඉවත් කරනවා. 180 න් n වැඩි වුණාම 180යි n. එක් අඩු කිරීම 180 ඒව 2යි. ඒ කියන්නේ 360යි. සමානයි එකතු කිරීම බාහිර කෝණ සමානයි 180යි n. දැන් මේ 180 ගිහිල්ලා එහා පැත්තට යනවා මෙයත් එහා පැත්තට යනවා. එතකොට බාහිර කෝණ ඉතිරි වෙනවනේ. බාහිර කෝණ වල එකතු වෙනවා 180යි n අඩු කිරීම 180යි n මේ දින 180 360 එහා පැත්තට ගියාම ධන 360යි. ධන 360යි n දින 360යි n කැපෙනවා ඉතිරි වෙනවා 360යි කියලා. මේ n කියලා අපි ගත්තේ සාධාරණව බහුවස්සයක තියෙන පාද ගාන n නම් n කියන්නේ සාධාරණව 3ද 4ද 5ද 100ද 1000ද ඕන කෙනෙක්. අන්තිමට ඇවිල්ලා තියෙනවා බාහිර කෝණ වල එකතු අංශක 360යි කියලා. එහෙමනම් ඕනෑම බහුවස්සයක බාහිර කෝණ වල එකතු අංශක 360ක් වෙනවා. මේ විදිහෙන් අපිට ඔප් වෙනවා බාහිර කෝණ වල එකතු අංශක 360ක් කියලා. එහෙනම් දැන් මෙතනින් පස්සේ මතක තියෙන්න ඕනේ ඕනෑම බහුවස්සයක් දැක්කේ ගමන් බාහිර කෝණ වල එකතුව අංශක 360ක් කියලා. දැන් යටින් ලියාගමු අනුමාත්‍රිකාව ලියපු දන යටින් ලියාගමු මේ කොටස ලියන්න ඕනේ ලියලා කොටු ගාගමු මෙන්න මේ නීතිය මේ සම්බන්ධතාවය ලියන්න ඕනෑම බහුවස්සයක බාහිර කෝණවල එකතුව අංශක 360කි. ඕනෑම බහුවස්සයක බාහිර කෝණවල එකතුව අංශක 360කි. අපි දැන් යමු අභ්‍යාසයේ 25 දෙක අභ්‍යාසයට. 25 දෙක අභ්‍යාසයේ උත්තර ලියමු. පළවෙනි ගාන. එයා අභ්‍යාසයම සම්පූර්ණ කරමු මුලින්ම 1යි 2යි සම්පූර්ණ කරමු. පළවෙනි ගානයි දෙවෙනි ගානයි. පළවෙනි ගැටලුවේ අහනවා බාහිර කෝණ මොනවද කියලා. මේ රූපයේ ඉන්න බාහිර කෝණ මොනවද කියලා අහනවා. බාහිර කෝණ බලමු. A දික් කරපු රේඛාවකුයි බහුවස්සයේ පාදයකුයි තියෙන්න ඕනේ. මෙතන තියෙන්නේ දික් කරපු රේඛා දෙකක්. එහෙනම් එයා බාහිර කෝණයක් නොවේ. ඒ කියන්නේ බාහිර කෝණයක් නොවේ. ඊට පස්සේ B දික් කරපු රේඛාවයි බහුවස්සයේ පාදයයි. නිසා සෑදිලා තියෙනවා. එහෙනම් B කියන්නේ බාහිර කෝණයක්. C මේ දික් කරපු රේඛාවයි මෙන්න බහුවස්සයේ පාදයයි. එහෙනම් එයත් බාහිර කෝණයක්. D මෙයත් දික් කරපු රේඛාවක්. මෙයත් දික් කරපු රේඛාවක්. එහෙමනම් ඒ දෙන්න නිසා මෙයා බාහිර කෝණයක් නොවේ. D බාහිර කෝණයක් නෙවෙයි. ඊට පස්සේ E මෙයා දික් කරපු රේඛාව මෙයා බහුවස්සයේ පාදයක්. හරි. එහෙමනම් බාහිර කෝණය. F මෙයා දික් කරපු රේඛාවක්
මෙයා බහුවස්සේ පාදයක්. එහෙමනම් මෙයත් හරි. එයත් බාහිර කෝණයක් තමයි. එයත් බාහිර කෝණයක්. බාහිර කෝණ වෙන්නේ BCE සහ F. දැන් දෙවෙනි ගැටලුව හදමු. ෆෝමියුලා 1. ඒකේ මුලින්ම අපිට x හොයාගන්න පුළුවන්. මේ සරල රේඛාවක් මත ඉන්න බද්ධ කෝණ x එකතු කිරීම 50 සමානයි 180යි. x හොයාගන්න 180 න් 50 අඩු වෙනවා. x එකතු කිරීම 50 සමානයි 180යි. දැන් 180 න් 50ක් අඩු වෙනවා. එතකොට x සමානයි කියලා එනවා අංශක 30යි. x වලගේ 30යි. මෙයා 30යි. 130යි. 180 න් 50ක් අඩු වුණා. එතකොට එනවා 130යි කියලා. එහෙනම් x වලගේ අංශක 130යි. මෙයා 130යි. දැන් මේ බාහිර කෝණ තුනයි. බාහිර කෝණ තුනේ එකතුව අංශක 360යි කියලා අපි හොයාගත්තා. එහෙමනම් y එකතු කිරීම 120 එකතු කිරීම 150 130 සමානයි 360යි. y එකතු කිරීම 120 එකතු කිරීම 130 සමානයි 360යි. y එකතු කිරීම 100යි 200යි 250 සමානයි 360යි. දැන් 360ෙන් අඩු වෙනවා 250. මෙයා එහා පැත්තට ගිහලා 360ෙන් 250 අඩු වෙනවා. y සමානයි කියලා එනවා 360ෙන් 250ක් අඩු වුණාම 110යි. y වලගේ අංශක 110යි. 360ෙන් අඩු කළා 250. 360ෙන් 250ක් අඩු වුණාම y සමානයි අංශක 110යි කියලා එනවා. x සමානයි කියලා 130යි. y සමානයි 110යි. ඊට පස්සේ දෙවෙනි ගැටලුව. ෆෝමියුලා ලක්ෂණ 2. දෙවෙනි ගැටලුවේ අභ්‍යන්තර කෝණය දීලා තියෙන 90යි. එහෙනම් බාහිර කෝණය 90ක් වෙන්න ඕනේ. මේ 90යි කියන්නේ මෙයත් 90යි. දැන් 90යි 60යි 90යි a එකතු කිරීම 90යි 60යි මේ 90යි 360යි. a එකතු කිරීම 90 ඒවා දෙකක් 180යි. 180යි 60යි එකතු වුණාම 240යි. 240 සමානයි 360යි. දැන් එහා පැත්තට 240 ගිහලා අඩු වෙනවා. 360ෙන් 240ක් අඩු වෙනවා. a සමානයි කියලා එනවා. 360ෙන් 240ක් අඩු වුණා 120යි. a වලගේ අංශක 120යි. ගොමි ලක්ෂණ 3. මේ තියෙන ගොමි ලක්ෂණ 3. මෙයා. දැන් මේ රූපේ දිහා බැලුවම පේනවා මෙයාගේ කෝණ ඔක්කොම සමානයි. මේ කෝණ ඔක්කොම සමානයි. 6 දෙනෙක් ඉන්නවා. 6 දෙනාම සමානයි. එහෙමනම් මේ 6 දෙනාගේම එකතු අංශක 360ක් වෙන්න ඕනේ. බාහිර කෝණනේ 6 දෙනාම 360යි. 6යි සමානයි 360යි. මේ 6 දෙනාම 360යි. එක්කෙනෙක් හොයාගන්න 6න් බෙදමු. 6න් බෙදෙනමු දෙපැත්තම. එතකොට එනවා a සමානයි කියලා අංශක 60යි. මෙයත් 60යි. මේ ඔක්කොම අංශක 60 ගානේ වෙනවා. ඊට පස්සේ b හොයාගන්න පුළුවන් සරල රේඛාවක් මත පිහිටි බද්ධ කෝණ. මේ දෙන්නගේ එකතුව 180යි. එක්කෙනෙක් අංශක 60යි කියලා හොයාගත්ත බාහිර එක්කෙනා. මෙයා 60යි නම් මෙයාගේ අගයනවා 180ෙන් 60ක් අඩු වුණාම අංශක 120යි කියලා. අංශක 120යි. ගොමි ලක්ෂණ 4. ගොමි ලක්ෂණ 4. මෙයා. දැන් මේක දන්නේ දෙයක් දෙන්නෙක් ඉන්නවා. A දන්නේත් නැහැ, B දන්නේත් නැහැ. B එළියේ ඉන්නේ එයා දන්නේත් නැහැ. ඒත් බාහිර කෝණයක් එයා දන්නේත් නැහැ. හැබැයි රූපේ දිහා බලපු ගමන් පේනවා මේ දෙන්න එකතු 180යි. එහෙනම් ඒව හොයාගන්න පුළුවන් එතනින්. ඒ හෙව්වට පස්සේ B වලගේ ගත්තේ නැහැ. මේ දෙන්න 180යි. ඒ නිසා A සමානයි කියලා එනවා 180ෙන් අඩු වෙනවා 115. අංශක 65යි. A වලගේ අංශක 65. හරි. දැන් බලන්න මේ උත්තරේ දාවේ කියලා. 180ෙන් 115ක් අඩු කළා. එතකොට A වලගේ අංශක 65යි. ඒ 65 ඉඳලා
බාහිර කෝණ පහේම එකතු අංශක 360යි. මෙයත් 90යි. මේ බාහිර කෝණ පහ. එහෙමනම් B එකතු කිරීම B එකතු කිරීම 65 එකතු කිරීම 90 එකතු කිරීම 90. සමානයි 360යි. බාහිර කෝණ පහේම එකතුව 360යි. B එකතු කිරීම B 2යි B. 2යි B එකතු කිරීම 90යි 180යි 180යි 65යි 245යි. 245 සමානයි 360යි. දැන් 360න් 245ක් අඩු වෙනවා. එතකොට 2යි B කීයද කියලා එන්නේ. දැන් 245ක් අඩු කරනවා. එතකොට 2යි B සමානයි කියලා එනවා. 360න් 245ක් අඩු වෙනවා. 360න් 245ක් අඩු වුනහම 115යි. 2යි B සමානයි 115යි. දැන් B හොයාගන්න දෙපැත්තම බෙදනවා දෙකට. දෙපැත්තම දෙකෙන් බෙදනවා. එතකොට එනවා B සමානයි කියලා. මෙතන ලියන්න. B සමානයි 11ට 5යි. 5ත් දෙක 10යි ඉතිරි 1ක්. 15ට 7යි 14යි. ඉතිරි 1ක් දශම තියලා බිංදුවක් ගත්තා. 57.5යි. දශම අංශක 57.5යි. මේ අංශක වල දශම අවස්ථායන ස්ථාන අපිට ඉදිරියේදී හම් වෙන්නේ නැහැ. මේ ගැටලුවේම මොකක් හෝ දීපු අගයන් වල යම් කිසි ගැටලුවක් 57.5යි කියලා ආවේ ඒකයි. දශම සංඛ්‍යා අපිට එහෙම හම් වෙන්නේ නැහැ අංශක වලට. හම් වෙනවා 11 වසරේදී විතරක්. ඒතකොටත් දශම කියලා අපි ඒකට කියන්නේ නැහැ. වෙනස් විදිහකට කතා කරනවා. මේකයි උත්තරේ මම කියනවා හදන විදිය. එතනින් පස්සේ අපි යමු වෙනත් ගැටලුවකට. දැන් මේ ත්‍රිකෝණය දිහා බැලුවම x හොයා ගන්න පුළුවන්. x එකතු කිරීම 40 සමානයි අංශක 180යි. ත්‍රිකෝණයේ අභ්‍යන්තර කෝණ. එතනින් x හොයාගත්තට පස්සේ x කියලා කියන්නේ තව බාහිර කෝණ. මෙයා 90යි. මෙයා y. දැන් y හිව්වේ හැකි. x එකතු කිරීම 70 එකතු කිරීම 90 එකතු කිරීම y සමානයි අංශක 360යි. බාහිර කෝණ වල එකතු අංශක 360 නිසා එතනින් y හොයාගන්න පුළුවන්. අභ්‍යාසයේ 4 වෙනි ගැටලුව සම්පූර්ණ කරගන්න. 4 වෙනි ගැටලුව පංචාංශයක බාහිර කෝණ කියලා දීලා තියෙනවා. හතරෙන් ගානේ කියනවා පංචාංශයක බාහිර කෝණ. මෙන්න පංචාංශයේ බාහිර කෝණ කියලා කියන්නේ. බාහිර කෝණ අතර අනුපාතය දීලා තියෙනවා 1ට 1ට 2ට 3ට 3. එහෙනම් අපි මෙයා හිතනවා x, මෙයා x, මෙයා 2x, මෙයා 3x, මෙයා 3x. පුළුවන්නේ අනුපාතයක් එකම සංඛ්‍යාවකින් ගුණ කළාම ලැබෙන්නේ තුල්ල අනුපාතයක්. ඔක්කොම x ගේ වැඩි කළා. දැන් හිතුවා කියනම් මෙයා x, මෙයා x, මෙයා 2x, මෙයා 3x, මෙයා 3x කියලා අපි සාධාරණවම හිතමු. අපි ඊට පස්සේ ඉගෙන ගත්තා ඕනෑම බහුවස්සයක බාහිර කෝණවල එකතු අංශක 360යි. ඕනෑම බහුවස්සයේ බාහිර කෝණවල එකතු අංශක 360යි. එහෙනම් මේ පස් දෙනාගේ එකතු අංශක 360 වෙන්න ඕනේ. x එකතු කිරීම 2x එකතු කිරීම 3x එකතු කිරීම 3x සමානයි 360යි. දැන් මේ ටික එකතු කරාම එනවා 3යි 6යි 7යි 8යි 9යි 10යි 10යි x සමානයි 360යි. දෙපැත්තම 10න් බෙදුනහම x සමානයි අංශක 36යි කියලා එනවා. මේ කියන්නේ බාහිර කෝණේ එක් බාහිර කෝණයේ විශාලත්ව සොයන්න. දැන් x හොයාගත්තා. දැන් පුළුවන් බාහිර කෝණ වල අගයන් ටික ලියා ගන්න. මෙයා අංශකෙන් නම් 36යි. මෙයා 36යි. මෙයා 36ව දෙකක් 72යි. මෙයා 36ව තුනක් 18න් 8 දැම්ම එකක් ඉතිරි 3 3 9යි 10යි 108යි. මෙයාත් 108යි. ඔන්න බාහිර කෝණ තුන වල අගයන් හොයාගත්තා. මෙන්න මේ කෝණ ටික ආවා. අංශක 36යි දෙන්නයි 72 එක්කෙනයි 108 දෙන්නයි කියලා එනවා. අඩුපාඩු තියෙනවා හදාගන්න. ඊගොල්ලෝ බලමු පස්වෙනි ගාන. පස්වෙනි ගැටලුව. බලන්න මේ කියන දේ
ද්වාදසාස්ත්‍රයක ද්වා දෙකයි දසාස්ත්‍රය ද්වාදසාස්ත්‍රය ඒ කියන්නේ 12 පාද 12 ද්වාදසාස්ත්‍රයක බාහිර කෝණ එකිනෙක සමාන වේ. ඉන් එක් කෝණයක අගය සොයන්න. ද්වාදසාස්ත්‍රය තියෙනවලු බාහිර කෝණ ඔක්කොම සමානයි. එහෙනම් පාද 12ක් තියෙනවා නම් මෙයාට බාහිර කෝණ 12ක් තියෙන්න ඕනේ. පාද 12ක් තියෙනවා කියන්නේ බාහිර කෝණ 12ක් තියෙනවා. එහෙනම් දැන් අපිට කිව්ව හැකි මේ ඉන්න 12x මෙයා එක්කෙනෙක් x නම් 12x සමානයි 360යි. එහෙනම් කිව්ව හැකිනේ එක්කෙනෙක් x ගන්න වෙනවා නම් බාහිර කෝණ මෙයාට 12ක් තියෙනවා 12x x අය 12 එකතු වුණා 360යි. දැන් දෙපැත්තම 12න් බෙදමු එක්කෙනෙක් හොයාගන්න. එතකොට නෝ x සමානයි අංශක 30යි කියලා. අංශක 30යි. සවිදි කියන්නේ පාද සියල්ලම දිගින් සමානයි කෝණ සියල්ලමත් සමානයි කියන එක. මෙයාගේ කෝණ ඔක්කොම සමානයි කියලා කියන්නේ. එහෙමනම් එක කෝණයක් අංශක 30 ගානේ වෙන්න ඕනේ. අඩුපාඩු තියෙනවා හදාගන්න. දැන් බලමු මේ අභ්‍යාසයේ අවසාන ගාන 6 වෙනි ගැටලුව. බලන්න මේ කියන දේ බාහිර කෝණ එකිනෙක සමාන වන බහුවස්සයක. එක්තරා බහුවස්සයක් තියෙනවලු බාහිර කෝණ ඔක්කොම සමානයිලු. මේ ඔක්කොම සමානයිලු. එක් බාහිර කෝණයක් අංශක 18යිලු. ඔක්කොම සමානයි එක්කෙනෙක් 18යි. නම් එම බහුවස්සයේ පාද ගණන සොයන්න. මෙයාට පාද කීයක් තියෙද කියලා අහනවා. සෑම එක්කෙනෙක්ම අංශක 18 ගන්න වෙන්නේ. 18යි ඉන්නේ. එහෙනම් අපිට හොයාගන්න පුළුවන් 18යි කී දෙනෙක් මේක ඉන්නවද කියලා. ඒකට පුළුවන් මේ ඔක්කොම එකතු වුණාම 360ක් වෙන්න ඕනේ. එක්කෙනෙක් 18 ගන්න වෙන්නේ. එහෙනම් 18 කොච්චර තියෙද කියලා බලාගන්න 360 බෙදෙනවා 18න්. එතකොට නෝ 20යි කියලා. එහෙනම් මේ බහුවස්සයට බාහිර කෝණ තියෙන්න ඕනේ 20ක්. 18 ඒවා 20ක් තියෙන්න ඕනේ. බාහිර කෝණ 20ක් හැදෙන්න නම් මෙයාට පාදක් තියෙන්න ඕනේ 20ක්. පාද 20යි. මේ බහුවස්සයට පාද 20ක් තියෙනවා. අපිට දැන් තියෙන මේ පාඩමේ අවසාන මාතෘකාව. අපි කතා කළා මුලින්ම බහුවස් වල අභ්‍යන්තර කෝණ හොයාගන්න ක්‍රමයක් ලබා ගත්තා. පාද ගානෙන් දෙකක් අඩු කරලා 180න් වැඩි කළා. උන අභ්‍යන්තර කෝණ වල එකතු වෙන්නේ. ඒ වගේම ඕනෑම බහුවස්සයක බාහිර කෝණ වල එකතුව අංශක 360 වුණා. එහෙනම් දැන් අවසානෙක කෙනා. ඒ තමයි අවසාන අනුමාතෘකාව එක කලින් අපිට ඔය වචනේ හම්බෙලා තියෙනවා. සවිති බහුවස්ස ගැන ටිකක් ඉගෙන ගන්නයි යන්නේ. ලියන අනුමාතෘකාව සවිති බහුවස්ස. දැන් බහුවස්ස ගැන අපි මේ කතා කරමින් ඉන්නේ. මේ බහුවස්ස වල විශේෂණ පදයක් කියලා සවිති කියලා. බහුවස්ස වලට විශේෂණ පදයක් කියලා සවිති. සවිති බහුවස්ස. දැන් සමහර බහුවස්ස තියෙනවා පාද සියල්ලම දිගින් සමානයි. පාද සියල්ලම දිගින් සමානයි. ඒ වගේම කෝණ සියල්ලමත් සමානයි. මේ ඉන්නේ ඉන්න ත්‍රිකෝණය පාද සියල්ලම සමානයි කෝණ සියල්ලම සමානයි. චතුරස්‍රයකුත් ඉන්නවා කියන්නේ. පාද සියල්ලම දිගින් සමානයි කෝණ සියල්ලම සමානයි. තව පංචාස්සේ සදාස්සේ සප්තාස්සේ ඔය ඔක්කොම ඉන්නවා. පාද සියල්ලම දිගින් සමානයි කෝණ සියල්ලම සමාන වෙන අය ලැබෙනවා. අන්න ඒ ලක්ෂණ දෙකම තියෙන අයට අපි කියනවා සවිදි බහුවස්සයක් කියලා. පාදත් එකිනෙක සමාන වෙන්න ඕනේ කෝණත් එකිනෙක සමාන වෙනවා නම් එයා සවිදි බහුවස්සයක්. එහෙනම් මුලින්ම ලියමු සවිදි බහුවස්සය කියන්නේ කවුද කියලා. කියන්න මෙහෙම බහුවස්සයක පාද සියල්ලම එකිනෙක සමාන වී අභ්‍යන්තර කෝණ සියල්ලමද එකිනෙක සමාන වේ නම් එය
සවිධි බහුවස්වයකි. යම් බහුවස්වයක පාද සියල්ලම එකිනෙක සමාන වී අභ්‍යන්තර කෝණ සියල්ලම එකිනෙක සමාන වේ නම් එය සවිධි බහුවස්වයකි. දැන් අභ්‍යන්තර කෝණ සියල්ලම එකිනෙක සමානයි කියලා කියන්නේ ඒකෙන්ම කියවෙනවා එහෙනම් එයාගේ බාහිර කෝණ සියල්ලම එකිනෙක සමාන වෙන්න ඕනේ. අභ්‍යන්තර කෝණේ බාහිර කෝණේ කියන්නේ සරල රේඛාවක් මත පිහිටි බද්ධ කෝණනේ. අභ්‍යන්තරික සමානයි කියන්නේ බාහිර කෝණ ටික සමානයි. එතකොට අපි යාර විශේෂණ නම මේ ත්‍රිකෝණයේ විශේෂණයෙන් කියුව හැකි සවිධි ත්‍රිකෝණය කියලා. හැබැයි සවිධි ත්‍රිකෝණයට අපි විශේෂණම මීට වඩා හොඳ නමක් කියනවා. සවිධි ත්‍රිකෝණයට කියනවා සමපාද ත්‍රිකෝණය කියලා. ඒ ත්‍රිකෝණයේ තියෙන විශේෂ ලක්ෂණයක්. ත්‍රිකෝණයේ පාද තුන සමානයි කියන්නේ යා සවිධි වෙනවාමයි. හැබැයි අනිත් අය ගෙහෙම වෙන්නේ නැහැ. චතුරස්‍රයේ සවිධි චතුරස්‍රයේ මේ ඉන්නේ. එයාට තවනමක් දන්නවා ඒ මාන. සමචතුරස්‍රය කියලා කියන්නේ සමචතුරස්‍රය චතුරස්‍රය වෙන විශේෂ වැඩේ පාද ටික සමාන වුණා කියලා කෝණ ඔක්කොම සමාන වෙන්නේ මෙන්න රොම්බසයක් පාද දිගින් සමානයි. හැබැයි කෝණ සමාන නැහැ. එහෙනම් මෙයා සවිධි එක්කෙනෙක් නෙවෙයි. මෙයා සවිධි නෑ. හේතුව කෝණ සමාන නැහැ. මෙයා සවිධි. ත්‍රිකෝණ වල එහෙම කෙනෙක් නැහැ. ත්‍රිකෝණ වල නැහැ පාද විතරක් සමාන වෙන්නේ එහෙම නැහැ. පාද සමාන නම් කෝණ සමානයි. කෝණ සමාන නම් පාද සමානයි. දැන් මෙයා සවිධි නෙවෙයි. මෙයාගේ කෝණ හතර සමානයි. හැබැයි පාද සමාන නැහැ. ඒ හින්දා එයා සවිධි නැහැ. තව ඉන්නවා. මේ පංචාස්ත්‍රයක් පාද පහයි. පාද සියල්ලම සමානයි. හැබැයි කෝණ සමාන නැහැ. ඒ හින්දා යා සවිධි කෙනෙක් නෙවෙයි. මේ තුන් දෙනාම සවිධි නෑ. මේ අය සවිධි. මේ රූප තුන අඳින්න. සවිධි පංචාස්ත්‍රයක රෝගිලක එක බාහිර කෝණයක අගය සොයන්න. සවිධි පංචාස්ත්‍රයක බාහිර කෝණයක අගය සොයන්න. රෝගිලකන් දෙක අභ්‍යන්තර කෝණයක අගය සොයන්න. සවිධි පංචාස්ත්‍රයක සවිධි එනම් පාද පහ දිගින් සමානයි. කෝණත් සමානයි. එයාගේ බාහිර කෝණයක් කීයද කියලා අහනවා. අභ්‍යන්තර කෝණයක් කීයද කියලා අහනවා. උත්සාහ කරන්න. අපි මේකට මුලින්ම බලමු. ඊට පස්සේ අභ්‍යාසයට යමු. බලන්න. සවිධි පංචාස්ත්‍රයක සවිධි කියලා කිව්වේ අභ්‍යන්තර කෝණ ඔක්කොම සමානයි. අභ්‍යන්තර කෝණ ටික සමානයි කියන්නේ බාහිර කෝණ සමානයි කියන එකම තමයි. අභ්‍යන්තර කෝණ ඔක්කොම සමානයිලු. පාද ඔක්කොම සමානයි. ඒකෙන් සවිධි කියලා කියන්නේ එයාගේ බාහිර කෝණයක අගය කීයද කියලා අහනවා. දැන් අභ්‍යන්තර කෝණ ටික සමානයි කියලා කියන්නේ බාහිර කෝණත් සමානයි. මේ කෝණේ x නම් මේ ඔක්කොම x ගානේ වෙනවා. එහෙනම් මේක ඉන්නවා x අය 5 දෙනෙක්. 5 දෙනාම සමානයි. x අය ඉන්නවා 5 දෙනෙක්. එහෙමනම් මේ කෝණ පහේම එකතුව අපි දන්නවා ඕනෑම බහුවස්ත්‍රයක බාහිර කෝණ වල එකතුව අංශක 360යි. 5යි x සමාන වෙනවා 360ට. මේ 5 දෙනාගේම එකතුව අංශක 360යි. එහෙනම් එක්කෙනෙක් හොයාගන්න පුළුවන්. එක්කෙනෙක් හොයාගන්න දෙපැත්තම බෙදනවා 5න්. එතකොට එනවා x සමානයි කියලා අංශක 35ට 5ව 7යි 5කට 35යි ඉතිරි 2ක් 20ට ඉතිරි එකක් 10ට 2යි අංශක 72යි කියලා එනවා. එහෙනම් මේ සවිධි පංචාස්ත්‍රයක බාහිර කෝණයක් අංශක 72ක් වෙනවා. ඊගාවට රෝමිලකන් 2 අභ්‍යන්තර කෝණයක අගය කීයද කියලා අහනවා. අභ්‍යන්තර කෝණයක අගය හොයන්න තියෙනවා ක්‍රම දෙකක්. මේ අභ්‍යන්තර කෝණයක අගය හොයාගන්න පුළුවන් දැන් ක්‍රම දෙකකට. බාහිර කෝණයක අගය අංශක 72ක් කියලා දන්නවා. ඒ හින්දා පුළුවන් අභ්‍යන්තර කෝණයක අගය පහසුවෙන්ම ගන්න.
බාහිර කෝණයේ අභ්‍යන්තර කෝණයේ එකතුව 180යි. සරල රේඛාවක් මත පිහිටි බද්ධ කෝණ. එහිඳ අභ්‍යන්තර කෝණය හොයාගන්න පුළුවන්. එහෙනම් 180ෙන් අඩු කරනවා අංශක 72ක්. 180ෙන් 72ක් අඩු වුණාම අංශක 108යි. එහෙනම් සවිධි පංචාංශයක අභ්‍යන්තර කෝණයක් අංශක 108ක් වෙනවා. දැන් ඒක හොයන්න තව ක්‍රමයක් තියෙනවා. අනිත් ක්‍රමය තමයි පංචාංශයක අභ්‍යන්තර කෝණ පහේම එකතුව හොයාගන්න පුළුවන්. පාද ගානෙන් දෙකක් අඩු කරනවා 180ෙන් වැඩි කරනවා. එතකොට එනවනේ මේ පස් දෙනාගේම එකතුව. ඒක බෙදනවා පහෙන්. එතකොටත් එන්න ඕනේ අංශක 108යිමයි කියලා. හැබැයි මේක මේ ලේසි බාහිර කෝණයක් කලින් හොයපු හින්දා. එහෙනම් දැන් අපි යමු අභ්‍යාසයට 25 3 අභ්‍යාසය. අපි බලමු දැන් සම්පූර්ණ අභ්‍යාසයම 25 3 අභ්‍යාසයම බලන්න පළවෙනි ගාන ඒ කියනවා මෙහෙම. 1 සවිධි පංචාංශයක වුණ අපි කලින් අදපු නිදසුනට හදුවා වගේ එකක්. සවිධි පංචාංශයක බාහිර කෝණයක විශාලත්වය සොයා එමගින් අභ්‍යන්තර කෝණයක විශාලත්වය සොයන්න. ඒක දැන් මම ආපහු හදන්න යන්නේ කලින් හදපු පළවෙනි නිදසුන වගේමයි. අභ්‍යන්තර බාහිර කෝණය හොයන්නලු ඊට පස්සේ අභ්‍යන්තර කෝණය හොයන්න කියලා කියන්නේ. දෙවෙනි ගාන. පාද 15ක් ඇති බහුවස්සයක බාහිර කෝණයක විශාලත්වය සොයා. පාද 15ක් ඇති සවිධි බහුවස්සයක සවිධි නැත්නම් අපිට එහෙම හොයන්න බෑ. සවිධි බහුවස්සයක බාහිර කෝණයක විශාලත්වය සොයා එමගින් අභ්‍යන්තර කෝණයක විශාලත්වය සොයන්න. සවිධි බහුවස්සයක අභ්‍යන්තර කෝණ ඔක්කොම සමානයි. ඒ කියන්නේ බාහිර කෝණත් සමානයි. පාද 15ක් තියෙනවා නම් එයාට බාහිර කෝණ 15ක් තියෙනවා. එහෙනම් අපේ අර කලින් 5x වුණා වගේ දැන් 15x තමයි 360 වෙන්නේ. එහෙනම් එක කෝණයක් හොයාගන්න දැන් මොකද කරන්නේ? 360 බෙදන්න වෙනවා 15ට. 360 බෙදනවා සමාන කොටස් 15කට. මොකද මේ වෙන්නේ 30ට 15 ඒවා 2යි. 15වත් 2 30යි ඉතිරි 6ක්. 60ට 15 ඒවා 4යි. අංශක 24යි. ගොවිලකන් 2. ඒක කියනවා මෙහෙම. බාහිර කෝණයක විශාලත්වය සොයා එමගින් අභ්‍යන්තර කෝණයක විශාලත්වය සොයන්න. එහෙනම් අභ්‍යන්තර කෝණයක විශාලත්වය හොයන්න හැකි 180ෙන් අඩු කරනවා 24ක්. සරල රේඛාවක් මත පිහිටි බද්ධ කෝණ. මෙතන එනවා ඒකට අංශක 156යි කියලා. අංශක 156යි. තුන්වෙනි ගාන. 1 ගොමිලක්ක 1 බාහිර කෝණයක විශාලත්වය අංශක 120ක් වූ. ඔන්න එක්තරා බාහිර කෝණයක් තියෙනවා. බහුවස්සයක බාහිර කෝණයක් තියෙනවා අංශක 120ක් වෙනවලු. අංශක 120ක් වූ සවිධි බහුවස්සයක්. සවිධි බහුවස්සයක පාද ගණන සොයා. ඔන්න බාහිර කෝණය 120යි. එහෙනම් මෙයාගේ ඔක්කොම බාහිර කෝණ 120 ගානෙම වෙන්න ඕනේ. එහෙනම් දැන් බලා ගන්න පුළුවන් අපිට 360 ඇතුලේ 120 කොටවල් කීයක් තියෙද කියලා බලමු. ඒකට 360 බෙදනවා 120න්. එතකොට පේනවා 3යි කියලා. එහෙනම් වැඩි බාහිර කෝණ තියෙන විදිහක් නැහැ. 120 ඒවා 3යි. 120 ඒවා 3ක් තියෙන කාටද? බාහිර කෝණ 3ක් තියෙන කාටද? ඒ තමයි ත්‍රිකෝණයට. පාද 3යි. එම බහුවස්සය හඳුන්වන විශේෂණම ලියන්න. විශේෂණම සවිධි ත්‍රිකෝණය කියන එක විශේෂණම නෙවෙයිනේ. සමපාද ත්‍රිකෝණය. මෙයාට පාද 3යි සමපාද ත්‍රිකෝණය. පාද 3ත් සමානයි පාද 3 සමානයි කියන ඔය ත්‍රිකෝණය තමයි මේ විශේෂ ගුණය තියෙන්නේ. ත්‍රිකෝණයේ පාද 3 සමාන නම් කෝණ 3ක් සමානමයි. 60 ගානේ වෙනවා. කෝණ 3 සමානයි කියන්නේ පාද 3ක් සමානමයි. හැබැයි අනිත් අයගේ එහෙම වෙන්නේ නැහැ. චතුරාර්ය පංචාර්ය සදාස්ස ඒ අයගේ ඉස්සරහට එහෙම වෙන්නේ නැහැ. දැන් හතරවෙනි ගාන. ඒක ගොමිලකන් 2. බාහිර කෝණයක විශාලත්වය අංශක 90 වූ සවිධි බහුවස්සය හඳුන්වන විශේෂ නම් කුමක්ද? බාහිර කෝණයේ විශාලත්වය අංශක 90 වූ සවිධි නම් අපි බලන්න ඕනේ 90 ඒවා කීයක් තියෙද? 360 බෙදෙනවා 90ෙන් එතකොට 4යි කියලා. එහෙනම් මෙයාට තියෙන්නේ බාහිර කෝණ 4යි. බාහිර කෝණ 4ක් තියෙන්නේ කාටද? චතුරස්‍රයක්. එහෙනම් පාද 4ක් තියෙන චතුරස්‍රයක්.
සවිදි හින්දා පාද හතරක් සමානයි කෝණ හතරක් සමානයි. එහෙනම් මේ ඉන්නේ අපි හොඳට දන්න කියන සමචතුරස්‍රය. සමචතුරස්‍රය. ඊගාව රෝමිලක්කන් 3. බාහිර කෝණයේ විශාලත්වය අංශක 40 වූ සවිදි බහුවස්සය හඳුන්වන නම ලියන්න. බාහිර කෝණයක් අංශක 40යි. එහෙනම් 300ට බෙදන්න වෙනවා 40ට. 300ට 40ෙන් බෙදුනහම වෙනවා දැන් 36 40ෙන් බෙදුනහම 9යි. මේ කියන්නේ පාද 9යි. පාද 9ක් තියෙන්නේ නම් නවාශ්‍රයට. පාද 9ක් තියෙනවා නවාශ්‍රයට. ඊගාව 7 වෙනි ගැටලුව. හතරෙන් ගන්න බලමු. ඒක කියන මෙහෙම. සවිදි බහුවස්සයක අභ්‍යන්තර කෝණය එහි බාහිර කෝණය මෙන් අතර ගුණයකි. ඔන්න බලන්න දැන් කියන දේ මෙහෙම බහුවස්සයක් තියෙනවා සවිදියක් කෙනෙක්. එයාගේ අභ්‍යන්තර කෝණය එහි බාහිර කෝණය මෙන් අතර ගුණයක්. එහෙනම් බාහිර කෝණය x නම් මෙයා 4x වෙන්න ඕනේ. අභ්‍යන්තර කෝණය බාහිර කෝණය මෙන් 4 ගුණයක්. 4x වෙනවා. 4 ගුණයකි. එම බහුවස්සේ බාහිර කෝණයක විශාලත්වය සොයන්න. එහෙනම් දැන් x හොයාගන්න පුළුවන්. මේ සරල රේඛාවක් මත පිහිටි බද්ධ කෝණ. x දාන 4x සමානයි 180යි. 5x සමානයි 180යි. දැන් දෙපැත්තම පහින් බෙදනවා. එතකොට නෝ x සමානයි කියලා අංශක 185න් බෙදුනහම 36යි අංශක 36යි. බාහිර කෝණයක් අංශක 36යි. ප්‍රමිලක්කන් 2. අභ්‍යන්තර කෝණයේ විශාලත්වය සොයන්න 36 ඒවා 4 දෙනයි. අංශක 144යි. ප්‍රමිලක්කන් 3. පාද ගණන සොයන්න. එහෙනම් බාහිර කෝණයක් අංශක 36 නම් අපිට බැලුවේ හැකි සවිදිහින්දා 36 ඒවා කීයක් තියෙද කියලා. ඒකට 300ට බෙදලා බලනවා 36. 360 ඇතුලේ 36 ඒවා කීයක් තියෙද? ප්‍රමිලක්කන් 3. 300ට බෙදුනහම 36න් එනවා 10යි කියලා. ඒ කියන්නේ පාද 10යි. පාද 10ක් තියෙන බහුවස්සේ තමයි සවිදි එක්කෙනාගේ තමයි බාහිර කෝණයක් අංශක 36 ගාන වෙන්නේ. අන්තිම ගාන. පස්වෙනි ගාන සවිදි බහුවස්සයේ බාහිර කෝණය සඳහා ගත හැකි විශාලතම අගය කීයද? එම අවස්ථාවේ m බහුවස්සය හඳුන්වන නම කුමක්ද? දැන් සවිදි බහුවස්සයක බාහිර කෝණ අපට ඕන ඕනෑ ගයන් ගන්න බෑ. අභ්‍යන්තර කෝණත් එහෙම තමයි. සවිදි එක්කෙනෙක් නම්. බලන්න ත්‍රිකෝණයක් නම් පාද තුනම දිගින් සමාන සවිදි එක්කෙනා. සවිදි එක්කෙනා නම් බාහිර කෝණය අංශක 120ක් වුණා. අපි කලින් හොයාගත්තේ 123යි. ඊට පස්සේ චතුරස්‍රයෙන් තිබ්බේ. චතුරස්‍රයේට සවිදි එක්කෙනාගේ බාහිර කෝණයක් අංශක 90 ගානේ වුණා. අංශක 90යි. ඊගොඩ පංචාස්‍රයේත් අපි හිව්වා. සවිදි පංචාස්‍රයේ බාහිර කෝණයක් අංශක සවිදි එක්කෙනාගේ අංශක 72 ගානේ වුණා. එහෙනම් මේ විදිහට බලාගෙන යද්දී පේනවා ටික පාද ගාන වැඩි වෙන්න බාහිර කෝණයේ විශාලත්වය අඩු වෙනවා. පාද ගාන වැඩි වෙන්න බාහිර කෝණයේ විශාලත්වය අඩු වෙනවා. මේ එහෙනම් ලොකුම බාහිර කෝණයක් ලැබෙන්නේ කාටද? සවිදි ත්‍රිකෝණයට නැත්නම් සමපාද ත්‍රිකෝණයට තමයි ලොකුම බාහිර කෝණය තියෙන්නේ. එතකොට බාහිර කෝණයේ පොඩි මගේ කීයද කියලා අහුවොත් ඒකට උත්තරයක් කියන්න බෑ. පාද ගාන වැඩි කරන්න සවිදි බහුවස්ස වල බාහිර කෝණය ටික අඩු වෙනවා. අංශක 1 උනක් වෙන්න පුළුවන්. එකට වඩා අඩු වගයක් වෙන්නත් පුළුවන්. භාග දශම වෙනවා. එහෙනම් වැඩිම අඩු මගේ කීයද කියලා අහන්න බෑ. බාහිර කෝණයකට තිබිය හැකි අඩු මගේ අංශක කීයද? ඒක වැරදි ප්‍රශ්නයක්. එහෙම අහන්න බෑ. හැබැයි වැඩිම මගේ අංශක 120
20යි 120ට වඩා වැඩියෙන් නම් කවුරුත් නැහැ.